සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා අද දවස වෙනුවෙන්. ඒ වගේම බොහොම ස්තුතියි අද දවසේ කාලය කැප කරලා මෙතෙන්ට ඇවිල්ලා මේ වගේ සාකච්ඡාවකට සහභාගී වෙන්න හිතුවට. මොකද මේ වෙලාවේ මේ වගේ සාකච්ඡා කරන්න සුදුසු තැනක් රටේ තියෙනවද කියන එකත් ප්‍රශ්නයක් වෙලාවේ ඒකත් බොහොම නිර්මීත තීරණයක් විදියට මම දකිනවා. ඒ හින්දා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් හැමෝගෙම අවසරයි මගේ කතාව පටන් ගන්න. සිස්ටම් චේන්ජ් එක කිව්වහම මේ සිස්ටම් එක මොකක්ද කියන එක පිළිබඳව රටේ විවිධ අයට විවිධ මත තියෙනවා. ඒ ඇන්ගල් වලින් එක දකිනවා. කොහොම ඇන්ගල් එකකින් දැක්කත් මේකට අපේ ඩෙෆිනිෂන් එක මොකක්ද? මොකක්ද දැන් අපි දන්නවා අපේ සබ්ජෙක්ට් එකක උනත් මොන හරි ලෙඩක් වුණත් අපි හරියට ඒක ඩිෆයින් කරගත්තොත් තමයි ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාරය අපිට හරියට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඩෙෆිනිෂන් එකට එනකොට මේ කරන්ට් සිස්ටම් එක හැදිලා තියෙන විදිහ ගැනත් අපිට කතා කරන්න වෙනවා. ඉතින් මගේ කතාව ඇතුලේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි මේ සිස්ටම් එක මොකක්ද කියන එක. දැන් ඉන්න සිස්ටම් එක කොහොමද අපි ඩිෆයින් කරගන්නේ? ඒක හැදිලා තියෙන්නේ කොහොමද? අපි දැන් ඉන්නේ මොන වගේ කාලයකද? මේක වෙනස් කරන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන්? ඔය කියන කොටස් වලින් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ කතාවට මම බේස් කරගන්නවා පොත් දෙකක්. පළවෙනි පොත Why Nations Fail ඩැරන් අසිමොග්ලුගේ පොත. ඒක දේශපාලන විද්‍යාව හදාරන අය අතර ගොඩක් ජනප්‍රිය පොතක්. Why Nations Fail. ඒ වගේම අනිත් පොත තමයි ගිය අවුරුද්දේ එළියට ආව ප්‍රසිද්ධ ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා රේ ඩැලියෝ කියලා. එයාගේ Changing World Order කියන පොත. ඊට අමතරව මම කරුණු තවත් ගන්නවා යුවල් නොවා හරාරිගේ Sapiens පොත ඇතුලේ. ඕක තමයි මගේ රිසෝසස් තුන. මම අද කතාවට සිස්ටම් එකක් කියන එක ඩිෆයින් කරන්න කොහොමද මම මැදිහත් වෙන්නේ කියලා. හොඳයි. අපි බලුවොත් කරන්ට් සිස්ටම් එක කියන එක ලංකාවේ තියෙන එක තවත් ලෝකේ තව කලාප තුනකම දක්නට ලැබෙනවා. ඒ කලාප තුන තමයි අපි වගේම මේ ඉන්න දකුණු ආසියාව අපි ඉන්නේ. දැන් මේ වර්තමානයේ ඉන්දියාව ගැන නෙමෙයි මම කියන්නේ ඊට චුට්ටක් කලින් ඉන්දියාව ගැන බැලුවත් දකුණු ආසියාව කියන්නේ නිදහසෙන් පස්සේ බොහොම දුප්පත්ව තිබ්බ කලාපයක්, ආර්ථික කලාපයක්. ඒ වගේම සබ්සාරන් අප්‍රිකාව. ඒ වගේම දකුණු ඇමරිකාව. මේ කලාප තුන ලෝකයේ තියෙන ප්‍රධාන ආර්ථික කලාප තුනක්. හැබැයි අතිශයින් දුප්පත්. මේ කලාප තුනේ ප්‍රධාන ලක්ෂණයක් තිබුණා. ඒක තමයි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ දෙවන ලෝක යුද්ධයට කලින් ඒගොල්ලෝ යම් රටක යුරෝපීය යම් අධිරාජ්‍යයක කොටස්කාරයෝ කොලනි එකක්. මේ කොලනීස් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ UN එක ඇවිල්ලා අලුත් වර්ල්ඩ් ඕඩර් එක ඇවිල්ලා ඒගොල්ලන්ට නිදහස ලැබෙනකොට අර අධිරාජ්‍යවාදීන් සතුව තිබුණු දේශපාලන බලය ඒ රටේම ඉන්න දේශීයන්ට මාරු වුණා. ලංකාවෙත් ඒක වුණා. මේ දේශීයන්ට මාරු වෙනකොට ඒ පැටර්න් එකක් තියෙනවා. ඔක්කොගම අපිට හඳුනා ගන්න පුළුවන් පැටර්න් එකක්. මේ පැටර්න් එක තමයි දැන් අධිරාජ්‍යයන් ලංකාව ගත්තොත් 505 ඉඳලා අවුරුදු 443ක් යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ යටත් රටක්. ඉතින් මේ අවුරුදු 443ක කාලය ගත්තත් පැටර්න් එකක් තියෙනවා. ඒ කියන්නේ පැටර්න් එකේ තියෙන්නේ ලංකාවේ ප්‍රභූ පැලැන්තියක් නිර්මාණය වෙනවා අර අධිරාජ්‍යවාදීන් වටේම. ඒ අධිරාජ්‍යවාදීන් කරගෙන ගිය වතු ව්‍යාපාර නැත්තම් මයිනින් සෙක්ටර් එක නැත්තම් අරක්කු ව්‍යාපාර ඒ වගේ දේවල්ම තමයි මේ ලංකාවේ ඉන්න ප්‍රභූ පැලැන්තියක් ධනය උත්පාදනය කරගෙන යන ව්‍යාපාර. ඒගොල්ලම තමයි ප්‍රභූ පැලැන්තිය බවට පත් වෙන්නේ. සාමාන්‍යයෙන් අර අපේ ස්වයං පාලනය බවට ක්‍රමක්‍රමයෙන් පත් වෙනකොට පාර්ලිමේන්තුව හැදෙනකොට පාලන තන්ත්‍රය හැදෙනකොට ඡන්ද දිනකොට ඒවට ඉදිරිපත් වෙන්නේ ඒ ප්‍රභූ පැලැන්තියම තමයි. එතකොට අපි දකිනවා ලංකාවෙත් 48 නිදහස ඇවිල්ලා අධිරාජ්‍යවාදීන්ගෙන් මේ දේශපාලන බලය දේශීයන්ට මාරු වෙනකොට මේක මාරු වෙන්නේ අර ලංකාවේ නිර්මාණය වෙලා තිබුණු අර අධිරාජ්‍යවාදීන් වගේම ක්‍රමයකට තමන්ගේ ධනය උත්පාදනය කරගත්ත යම් ආකාරයක ප්‍රභූ පැලැන්තියකට. ඒ ප්‍රභූ පැලැන්තිය ලොකු මහා පැලැන්තියක් නෙමෙයි. පවුල් 5ක් 6ක් වෙන්න පුළුවන් මුල් කාලේ. නමුත් ඒක පවුල් 7ක් 8ක් විදිහට අපිට දැන් දකින්න පුළුවන්. ප්‍රසිද්ධ නම් ටික ඔක්කොම දේශපාලකයන්ගේ අරන් බැලුවාම ඒ පවුල් ගහෙන් ආපු පරම්පරාවක් තමයි ඉන්නේ. ඉතින් අපි දකින මේක ලංකාවේ විතරක් නෙවෙයි. අර මම කලින් කිව්ව ආර්ථික කලාප තුනේම දකුණු ඇමරිකාව වෙන්න පුළුවන්, සබ්සහාරන් අප්‍රිකාව වෙන්න පුළුවන්, දකුණු ආසියාව වෙන්න පුළුවන්. මේ පවුල් ගහක් විදිහට අර අධිරාජ්‍යවාදීන්ගෙන් දේශීයන්ට මේ දේශපාලන බලය මාරු වෙනකොට පටන් ගත්ත දේශපාලන ක්‍රමය ගලාගෙන යනවා. ඉතින් මේ 48 ලෝකයේම සිස්ටම් එක වෙනස් වෙනවා. ලෝකයේම කලින් තිබ්බ අපි කියනකොට ග්ලෝබල් ඕඩර් එකක්. හැමදෙස්සෙම ලෝකයේ තියෙන්නේ මොකක් හරි ඕඩර් එකක් මත. ඒක 48ට කලින් තිබ්බ ග්ලෝබල් ලෝඩ් එක තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඕන විදිහට තිබ්බ ග්ලෝබල් ලෝඩ් එක. එයා තමයි ඒක ලියන්නේ. ඊට කලින් තිබ්බ ලන්දේසීන්ගේ එක.
ඉතින් 48 දී මේක මාරු වෙලා ඇමරිකන් ග්ලෝබල් වර්ල්ඩ් ඕඩ් එක බවට පත් වෙනවා. ඒ කියන්නේ මේක ලෝක ඉතිහාසයේ වැදගත් මංසන්දියක්. ඕක Why Nations Fail පොතේ ඩැරන් අසිමොග්ලු පැහැදිලිව කියනවා මේක මේ වගේ දේවල් ලෝකේ අනිවාර්යයෙන් මේක ක්‍රිටිකල් ජන්ක්ට් එකක්. ක්‍රිටිකල් ජන්ක්ට් එකක් මම ඔක සිංහලට වෙනස් කරගන්නවා ඓතිහාසික මංසන්දියක් කියලා. ක්‍රිටිකල් ජන්ක්ට් එකක්. ඉතින් ලෝකයේ ගත්තාම මේ දේශපාලන ක්‍රම හැමදාම එක වගේ නෑ. කාලෙන් කාලට වෙනස් වෙලා තියෙනවා. දැන් ලංකාවේ ගත්තත් විජය කුමාරයා එන්න කලින් තිබ්බ වෙන ක්‍රමයක්. ඒ වෙනකොට විජය කුමාරයා එන්න කලින් ලංකාව ස්ටේට් එකක් විදියට රාජ්‍යයක් විදියට සංවිධානය වෙලා තිබ්බේ නැහැ. යක්ෂ ගෝත්‍රිකයෝ නාග ගෝත්‍රිකයෝ හිටියේ ගෝත්‍රවාදී. රාජ්‍යයක් විදියට සංවිධානයනේ විජය කුමාරයාගේ පැමිණීමෙන් රාජ්‍යත්වයට පත් වෙලා රාජාණ්ඩුවක් හැදිලා එතනින්ද හැදෙන සිස්ටම් එක වෙනස්. ඒක හැදෙන්නේ අනුරාධපුරේ ඊට පස්සේ. අනුරාධගම වෙනවා ඊට පස්සේ අනුරාධපුර වෙනවා. අනුරාධපුරේ බිඳ වැටෙනකොට පොළොන්නරුව හැදෙනවා. කාලෙන් කාලෙට මේක වෙනස් වෙලා තියෙනවා. ඉතින් රාජාණ්ඩු ක්‍රමය වුණත් මහනුවරට ඇවිල්ලා ඊට පස්සේ 815 පස්සේ සම්පූර්ණ බ්‍රිතාන්‍යයන් මේක අල්ල ගන්නවා. ඊට පස්සේ යටත් විජිත කාලයක් 48න් ඉවර වෙනවා. ආයි දේශපාලන ක්‍රමය වෙනස් වෙනවා. ලෝකය ගත්තත් හැම රටකම අපි ගත්තොත් රාජාණ්ඩු තිබ්බ කාලා තියෙනවා, ගෝත්‍ර තිබ්බ කාලා තියෙනවා. මේ දේශපාලන ක්‍රමයක් කාලෙන් කාලයට පරිවර්තනය වෙනවා, වෙනස් වෙනවා ලෝකෙට ගැලපෙන්න, වර්තමානයට ගැලපෙන්න, ඒ කාලයට ගැලපෙන්න වෙනස් වෙලා තියෙනවා. ඒක ලෝකෙත් එක්ක මුහු වෙලා තියෙනවා. ඉතින් මම දකින්නේ ලංකාවට ලැබුණේ 48 වගේ ක්‍රිටිකල් ජන්ක්ට් එකක්, ඓතිහාසික මන්සන්දියක්. අධිරාජ්‍යවාදීන්ගෙන් දේශීයන්ට රාජ්‍ය බලය මාරු වුණා. හැබැයි මාරුනේ අර අධිරාජ්‍යවාදීන් වගේම හරිහම්බ කරගත්ත ධනෙ උත්පාදනය කරගත්ත බොහොම සීමිත ප්‍රභූ පැලැන්තියකට. ඒ පැලැන්තියට මේ රට වෙනස් කරන්න ඕන වුණාද? ඒ පැලැන්තියට මේ රට වෙනස් කරන්න ඕන වුණාද? 48 පටන් ගත්ත දේශපාලන චක්‍රය තමයි අවුරුදු 74ක් තාම යන්නේ. ඒ කියන්නේ අපි දකිනවා යම් කිසි රාජ්‍යයක් ගොඩනගෙනකොට, අධිරාජ්‍යයක් ගොඩනගෙනකොට මේකට නියමිත ආයු කාලයක් තියෙනවා. ඒකේ ආයු කාලය වළඳලා කාලයකට පස්සේ බිඳ වැටිලා කැඩිලා විනාශ වෙලා යනවා. ආය අලුත් තැනකින් අලුතෙන් පටන් ගන්නවා. ලෝකය ගත්තත් අධිරාජ්‍යයන් බිහි වෙන්නෙත් එහෙමයි. අපි ගත්තොත් ලන්දේසි අධිරාජ්‍ය තිබුණා, බිඳ වැටුණා. ඉංග්‍රීසි අධිරාජ්‍ය තිබුණා, බිඳ වැටුණා. අපි දැන් ගත කරමින් ඉන්නේ ඇමරිකානු අධිරාජ්‍ය අවසාන කාලේ. ඊළඟට චීන අධිරාජ්‍ය ගොඩනැගෙමින් ඉන්නවා. අපිවත් කොටස්කාරයෝ කරගෙන S50 අපිට අපි ඒක දකිමින් ඉන්නවා. ඒ කියන්නේ මේ ලෝකයේ ග්ලෝබල් ලෝඩ් එකේ පරිවර්තන යුගයක අපි ඉන්නේ. ට්‍රාන්සිෂන් පීරියඩ් එක. පරිවර්තන යුගයක්. ඇමරිකාවෙන් චීනයට ග්ලෝබල් ලෝඩ් එකේ අයිතිය මාරු වෙනවා. ඒ වගේම අපි රට ඇතුළෙත් ඉන්නේ මේ වගේ කාලයක. ඒ කියන්නේ අපිට 48 පටන් ගත්ත සිස්ටම් එක අවුරුදු 74ක් ඇවිල්ලා යන්න බැරුව හිර වෙලා බිඳ වැටෙන යුගයකට අපි ඇවිල්ලා ඉන්නවා. මේ සිස්ටම් එක වෙනස් වෙන කාලේ රටේ ක්‍රිටිකල් ජන්ක්ට් එකක අපි ඉන්නේ ආයේ. ඓතිහාසික මන්සන්දියක. ඉතින් මේ සිස්ටම් එක ඇතුලේ අපි ගත්තාම අර 48න් පටන් ගත්ත අර ප්‍රභූ පැලැන්තියට ගිය පවුල් කීපයකට රටේ දේශපාලන බලය ගිය එක. අපි ගත්තොත් එතන ඉඳලා අපි හිතන්න හොඳ නෑ ඒ දේශපාලන බලය ගත්ත කට්ටියට මේ රට වෙනස් කිරීමේ උවමනාවක් තිබුණා කියලා. හේතුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඉන්නකොට රටේ ආර්ථිකය එයා පවත්වාගෙන ගියේ මේ රටේ තියෙන සම්පත් ටික හූරගෙන පුළුවන් තරම් එංගලන්තයට අරගෙන යන්න. එක්ස්ට්‍රැක්ටිව් පොලිටික්ස් කියලා ඔක Why Nations Fail පොතේ කියනවා. එක්ස්ට්‍රැක්ට් කරනවා, හූරාගෙන කරනවා. ඉතින් අලුතෙන් පාලන බලයට ආපු මේ ප්‍රභූ පැලැන්තිය සුළුතරය ඒගොල්ලන්ට ඕනේ මේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න. ඒගොල්ලන්ටත් තිබ්බේ තේ වතු. ඒගොල්ලන්ටත් තිබ්බේ මයිනින්. ඒගොල්ලන්ටත් තිබ්බේ අරක්කු වෙළඳාම. ඒගොල්ලන්ට තෝරුනේ ඒ ක්‍රමයම පවත්වාගෙන යන්න. ඉතින් ඒගොල්ලෝ පවත්වාගෙන ගියේ ඒ සූරා කන දේශපාලන ක්‍රමයම තමයි. ඒ ක්‍රමයම තමයි. ඔතනදී මම මේකේ ෆ්ලෝ එක පොඩ්ඩක් වෙනස් කරනවා කතාවේ. හිතන්න ලෝකය ඔය 48 වෙනකම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගේ කාලේ වෙනකොට අපි කියනවා බටහිර කියලා. හැබැයි 48න් පස්සේ ලෝකයේ කොමියුනිස්ට් කඳවුර ප්‍රබල වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සෝවියට් රුසියාව ඉතා ප්‍රබල රාජ්‍යයක් විදියට ගොඩ වැටුණා. අපි වගේ රටවල් බටහිරින් අධිරාජ්‍යයන්ගෙන් බැට කාලා නිදහස් වුණාම අපි ආයේ අධිරාජ්‍ය දිහා බලයිද? අපි නැත්තම් ඒ අධිරාජ්‍යයට අභියෝග කරන කණ්ඩායම දිහා බලයිද? ඒ අධිරාජ්‍යයට අභියෝග කරපු කණ්ඩායම තමයි ස්ටාලින්ගේ සෝවියට් රුසියාව. ඉතින් ඒ හින්දා අපි දකිනවා ලංකාවේ 50 ගණන් වල දශකයේ ගත්තාම අපි බටහිර දිහා බලනවට වැඩිය අපේ රාජ්‍ය පරිපාලනය, අපේ දේශපාලනය නිර්මාණය කරගන්න බලපු පැත්ත තමයි
සෝවියට් දේශය. ඒ හින්දා ලංකාවේ රාජ්‍ය පරිපාලනය හැඩගන්වන්නේ මේ සෝවියට් දේශයේ තිබ්බ වාමාංශික කියන දේශපාලනික අදහස් එක කොමියුනිස්ට් වාදයේ සංකල්පත් එක්ක. ඒකට ප්‍රධානම හේතුවක් තමයි අපි වගේම ඉන්දියාවත් බලන්නේ ඒ දිහා. අපි ඉන්දියාව දිහා බලනවා, ඉන්දියාව සෝවියට් රුසියාව දිහා බලනවා. එතකොට අපේ රාජ්‍ය පරිපාලනය ඇතුළට මේ කොමියුනිස්ට් සංකල්ප, වාමාංශික සංකල්ප එබිලා වැඩි, උකහාගෙන වැඩි. ඔය ගතිය 50 ගණන් වල තිබිලා අපි එනවා සෝවියට් රුසියාවේ පීක් එකට එනවා 60 දශකයේ. 60 දශකයේදී සෝවියට් රුසියාවේ පීක් එක වගේම ඇමරිකානු අධිරාජ්‍යයේ පීක් එකත් 60 දශකයේ. ඊට පස්සේ තමයි අපි දකින්නේ දැන් ලංකාව ගත්තත් විජේ වීරයන්ගේ සෝවියට් රුසියාවට ගිහිල්ලා ඉගෙනගෙන එනවා. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයෙක් බවට පත් වෙනවා. ඒකෙන් කැඩිලා ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණ හැදෙනවා. 68 69 යනකොට. ඒත් එක්කම කියලා තමයි කොමියුනිස්ට් කැරල්ලක් කරන්න 71 දී කටයුතු කරන්නේ. මොකද ඒ දවස්වල සෝවියට් රුසියාව අපි දකිනවා හදට අභ්‍යවකාශය ජය ගන්නවා ඇමරිකාවට කලින්. ඒ කියන්නේ සෝවියට් කාලේ තිබ්බ පීක් එකක් ඒ තියෙන්නේ. හැමෝම බලනවා සෝවියට් රුසියාව සාර්ථකයි. මේකලගේ දේශපාලන ක්‍රමය සාර්ථකයි. සමාජවාදය සාර්ථකයි. ඒ වෙලාවේ ලෝකේ තියෙන රැල්ල ඒකට. ඒ රැල්ලත් එක්ක යනකොට ලංකාවටත් ඒක බලපානවා. ඉන්දියාවටත් ඒක බලපෑවා. අපිටත් ඒක බලපෑවා. ලංකාව ඇතුලේ කොමියුනිස්ට් අරගල ලෝකේ පුරා අපි දකිනවා වියට්නාම යුද්ධේ ලාවෝසේ ඔය කොමියුනිස්ට් යුද්ධ ගණනාවක් එක්ක ගලාගෙන නැගිනහිර ඉඳලා බටහිර පැත්තට ගලාගෙන එනවා. ඒවැ බලපෑම තමයි අපිටත් තියෙන්නේ. ඉතින් 70 දශකයේ ගත්තාම මේ වගේ අර සෝවියට් බලපෑම අධිකව තිබ්බ බටහිරට අභියෝග කරපු කාලයක අපේ ලංකාවේ හැදෙන ආණ්ඩුව නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිණියත් සම සමාජ පක්ෂයත් එකතු වෙලා හදන ආණ්ඩුවක්. 71 ඉඳලා 77 වෙනකන් තියෙන්නේ. ඒ කාලේ තමයි අපි දකින්නේ අතිශයින්ම වාමාංශික දේශපාලන සංකල්ප ලංකාවේ මුදුන්ගත වෙනවා. ආරක්ෂණවාදයේ උපරිමයට යනවා. බොහොම සමාගම් ප්‍රමාණයක් ජනසතු කරනවා. රජය සම්පූර්ණයෙන් කර්මාන්ත ටික අතට ගන්නවා. පුද්ගලික ව්‍යාපාර වලට ලොකු තැනක් ලැබෙන්නේ නැහැ. ඒ ගැන මම කියන්න යන්න මෙතන අත්දැකීම් ලැබපු පිටස අනිවාර්යෙන් ඔතන ඉන්නවා. ඉතින් ඔය කාලේ කොච්චර අමාරුද කියලා ඒක අත්දැකපු කට්ටිය දන්නවා, ඉතිහාසය දිහා බලන කට්ටිය දන්නවා. ඒක අසාර්ථක වෙච්ච හින්දාම සාමාන්‍යයෙන් ඒ වගේ වාමාංශික සමාජවාදී කඳවුරු බලයට අහම පවතින්න බෑ. ඊළඟ ඡන්දෙන් පරදිනවා. ඒකින්ද තමයි අපි ලෝකේ දැක්කම සමාජවාදී කඳවුරු හැදෙන වෙලාවට ඒගොල්ලෝ ඡන්ද තියන්නේ නැහැ. චීන දැනටත් ඡන්දයක් නැහැ. රුසියාව පෙරලනකන් ඡන්දයක් නැහැ. බලෙන් අල්ල ගන්නවා, පවත්වාගෙන යනවා. බලෙන් අල්ල ගන්නවා, පවත්වාගෙන යනවා. කියුබාවෙත් එහෙමයි. උතුරු කොරියාවෙත් එහෙමයි. වියට්නාමේ දැන් වෙනස් වෙලා. ඊළඟ ඡන්දෙන් මැතිනිට ගෙදර යන්න වෙනවා. ඒකට ප්‍රතික්‍රියාවක් විදියට ජනතාව අරන් ඉන්නේ ජේ.ආර්.ගේ ආණ්ඩුව. ජේ.ආර්.ගේ ආණ්ඩුව ආව ගමන් අර වැසුණු ආර්ථිකය සම්පූර්ණ නිදහස් ආර්ථිකයක් බවට පරිවර්තනය කරනවා. නිදහස් වෙළඳපොළ ආර්ථිකය. අපි හැමෝම බයනවානේ ඕපන් මාකට් එක කියලා බයනවා. ඕපන් මාකට් කියලා බයන විවෘත වෙළඳපොළ කියලා බනිනවා. ඒක තේරුම දන්නේ නැහැ හැබැයි. ඉතින් ඕක තමයි අපි කරගන්න ඊළඟ වැරද්දක් විදිහට මම දකින්නේ විවෘත කරනවා වෙළඳපොළ. විවෘත කරනවා වෙළඳපොළ. එහෙනම් මේක ලෝකෙටම විවෘත වෙළඳපොළක් කරාට අපේ දේශපාලකයෝ කවදාවත් මේ රටේ ඩොමෙස්ටික් මාකට් එක කියන්නේ රට ඇතුලේ ආර්ථිකය අර ලෝකෙට ගැලපෙන්න හදන්නේ නැහැ. විවෘත කරපු එක හරි. විවෘත කරපු එක හරි. හැබැයි විවෘත කරලා නිකන් ඉන්න බෑ. මොකද රට ඇතුලේ තියෙන වැසුණු ආර්ථිකයකට ගොඩ නැගිච්ච දේශපාලන ක්‍රමයක්, රාජ්‍ය පරිපාලනයක්, ආර්ථිකයේ වෙළඳ ව්‍යාපාර තියෙන එහෙම රජයේ සතු කර්මාන්ත ටික. එහෙනම් අර ලෝකයේ තියෙන ග්ලෝබල් මාකට් එකට ගැලපෙන්න ලෝකේ තියෙන ලිබරල් ග්ලෝබල් මාකට් එකට ගැලපෙන්න රට ඇතුලේ ඩොමෙස්ටික් මාකට් එක අපි හැදුවේ නැත්තම් අපි කොහොමද තරඟ කරන්නේ? ඉතින් මේ තරඟය හරියට කරන්න තරම් ඩොමෙස්ටික් මාකට් එක හදාගත්තේ නැති හින්දා අපි එදා ඉඳලා හැමදාම පෙරදි ලෝකෙත් එක්ක ගිහිලා තියෙනවා. ඒකෙන් වෙලා තියෙන රට ඇතුලේ සම්පත් ටික අර විවෘත කරපු වෙළඳ පොලෙන් වැඩිපුර එළියට ගලාගෙන ගිහිල්ලා අපි ණයකාරය බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක කරන්න දැන් වෙළඳපොළ ඕපන් කළා කියලා දේශපාලකයෝ කොහොමද මේ ඩොමෙස්ටික් මාකට් එක හදාගන්නේ? දේශීය වෙළඳපොළ ආර්ථිකය කොහොමද ඒකට ගැලපෙන්නේ? ලෝකෙට ගැලපෙන්න හදන්න නම් අර රජය සතුව තියෙන කර්මාන්ත විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න ඕනේ. රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. හැබැයි අපි දකිනවා අදටත් ලංකාවේ රජය සතුව තමයි වැඩිපුරම කර්මාන්ත ටික තියෙන්නේ. විවිධ ලිපි ලේඛන බලුවම සමහර ඒවා 500ක් කියනවා, සමහර ඒවා 527ක් කියනවා, සමහර ඒවා 541ක් කියනවා.
කොහමද 500ත් 550ත් අතර තමයි නම්බර් එක අරගන්නේ. රජය සතු එච්චර කර්මාන්ත ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් 55ක් මේ ස්ට්‍රැටජිකලි ඉම්පෝටන්ට් ඒවා කියලාත් කියනවා. අර ඉන්දික සර් කිව්වා වගේ යම් කිසි ආයතන ප්‍රමාණයක 55 ඇතුළේ තියෙනවා. ඉතින් මේ විදිහට රජය සතුව විශාල කර්මාන්ත ප්‍රමාණයක් තියාගත්තාම ලංකාවේ රජය ඉතා දැවැන්ත රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. රටට සාපේක්ෂව විශාල රජයක් රාජ්‍ය මැදිහත් වීම හැම තැනකම තියෙනවා. මේ රාජ්‍ය මැදිහත් වීම කොච්චරද කියනවා නම් ඒකට දේශපාලකයෝ හරි කැමතියි. කාරණා දෙකකට. ඒගොල්ලෝ වෙනස් කරන්නේ නැත්තේ ඒකයි. පළවෙනි කාරණාව ඒගොල්ලෝ වෙනස් කරන්නේ නැත්තේ ඒක ඒගොල්ලෝ මේ රජයේ කර්මාන්ත කියන ඒවා අයින් කරලා නැත්තම් පුද්ගලීකරණය කරලා පුද්ගලික වෙළඳපොළට නිකුත් කරාම තම තමන්ට ඕන විදිහට රස්සා දෙන්න බෑ. ලංකාවේ ඡන්ද ක්‍රමය හැදිලා තියෙන්නම රස්සා දෙනවා කියන කාරණාව මත. කර්මාන්ත ටික නැත්තම් රස්සා දෙන්න විදියක් නෑ. ඒ රස්සා දෙන්න නම් මේක තියාගන්න. ඒ වගේම වංචා දූෂණ කරනට නම් මේක ටික තියාගන්න ඕනේ. තමන් මොනවද දැන් සර්ගේ උදාහරණයක් ගත්තා ශ්‍රී ලංකන් එයාලන්ට ප්ලේන් එකක් ගත්තත් ඒකෙන් කොමිෂන් එකක් එන්නේ ඒක රජයේ ඇමතිට සම්බන්ධයක් තියෙන හින්දා. ඒ හින්දා මේවා වංචා දූෂණ කරන්න නම් අර සූරාකෑම කරගෙන යන්න නම් ඒව රජයට තියෙන එක හොඳයි. ඉතින් ඒ හින්දා ওই කාරණා දෙක හින්දා මේගොල්ලෝ කවදාවත් කැමති නෑ දේශපාලකයෝ ඒවා රජයෙන් අයින් වෙනවට. දෙවෙනි කාරණේ සේවකයෝ. සේවකයෙක් කියන්නේ රජයේ සේවකයෙක් විදිහට ඉන්න. බෝනස් ගන්න වැඩි වැඩ නොකර ඉන්න කවුරුත් වැඩි මොනිටර් කරන්නේ නැති වෙන වැඩ ලොකු ඇසෙස්මන්ට් නැහැ. ලොකු ප්‍රශ්නයක් නැතුව ස්ට්‍රෙස් එකක් නැතුව ඉන්න පුළුවන් රජයේ සේවකයෝ කියලා ලංකාවේ ලොකු ගෞරවයකුත් තියෙනවා. ඔන්න ඔය කාරණා හින්දා සේවකයෝ දෙන්නෙත් නැහැ. ඉතින් වෘත්තීය සමිති තියෙනවා, පුද්ගලීකරණය කියන කල විරුද්ධ වෙනවා, වර්ජන කරනවා. ඔයගේ ගැටලු ගොඩාක් එක්ක අපි ඇවිල්ලා තියෙන මෙච්චර කාලයක් කවුරුත් මැදිහත් වෙලත් නැහැ. ඔය ගැන කතා කරන්න යන්නෙත් නැහැ. කතා කරොත් ඡන්ද කැඩෙනවා කියලා. කතා කරොත් ඡන්ද කැඩෙනවා. රජයේ සේවකයන් මොන හරි කියන්නේ හැමෝම රජයේ සේවකයන් බබා වගේ බලා ගන්න තමයි කැමති. කිව්වොත් ඡන්ද කැඩෙනවා. ඉතින් ඔය හින්දා කතා කරන්නේ නැහැ, කරන්න යන්නෙත් නැහැ. ඉතින් ඔයම දිගටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අනිත් එක තමයි මේ දේශපාලකයෝ කැමති මේ ආර්ථිකය හිර කරන තියෙන තරමට. මොකද ඒ හරහා මේ බලන්න ලයිසන්ස් සහ පර්මිට් ක්‍රම. ලයිසන්ස් සහ පර්මිට් ක්‍රම. මම හරි කැමති මේ පර්මිට් උදාහරණ ගන්න ළඟට මේ අරක්කු ගැන කතා කරන්න. දැන් ලංකාවේ නිකන් විනෝදෙට කතා කරලා බලමු. අරක්කු වෙළඳපොළ ගත්තාම කොහෙවත් තියෙනද අරක්කු හොයාගන්න නැති තැන. ඕන කෙනෙකුට ඕන තරම් අරක්කු හොයාගන්න පුළුවන්. බියර්ද අරක්කුද ඕන එකක් ඕන තැනක ඕන වෙලාවකට හොයාගන්න පුළුවන්. වෙලාව පිළිබඳ සීමාවයි තිබ්බට සාමාන්‍යයෙන් ඕන තැනක අරක්කු ඕන තරම් තියෙනවා. එහෙනම් මොකටද ඔකට පර්මිට් එකක් දාලා විශේෂයෙන් මේ 아무තු කට්ටියකට විතරක් ඔක දෙන්නේ? පර්මිට් එකක් දාලා විශේෂයෙන් කට්ටියට විතරක් ඒකට දේශපාලන බලය ගන්නවා. අරක්කු පර්මිට් එක කෝටි 10කට විතර විකිනෙනවා. කාලෙක මේ ඉන්නේ. අරක්කු පර්මිට් එකක් ගත්ත කෝටි 10 නැත්තම් ලක්ෂ 20කට මාසෙකට විතර රෙන්ට් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ අරක්කු වෙළඳාම කියන එක පර්මිට් එක කියන එක පාවිච්චි කරලා මේක තියාගෙන ඉන්න දේශපාලකයෝ. දැන් ගත්තොත් ලංකාවේ බාර වලින් වැඩිපුරම අයිතියක් තියෙන දේශපාලකයන්ට. අරක්කු නිෂ්පාදන කර්මාන්ත සාලා ඔක්කොම තියෙන දේශපාලකයන්ට. එහෙනම් ඒ කර්මාන්තය පර්මිට් ක්‍රමයක්, ලයිසන් ක්‍රමයක් කරා ඒගොල්ලෝ පාලනය කරනවා. ඒගොල්ලන්ගේ අතේ තියාගෙන ඉන්නවා. ලංකාවේ පොල් කොහු වලින් නිෂ්පාදනයක් හදලා රට යවන්නත් ලයිසන් එකක් ගන්න. ඒ කියන්නේ වෙරළ පොළ තුල තියෙන ලොකු බාධාවක් බැරි එකක් විදිහට මේ ලයිසන්ස් හා පර්මිට් ක්‍රම පාවිච්චි වෙනවා. ඔන්න ඔය කියන කාරණා කීපෙ හින්දා රජය සතුව කර්මාන්ත තියෙනවා. රජය සතුව පර්මිට් ලයිසන් තියෙනවා. ඕවා ගන්න නම් දේශපාලනයට එන්න ඕනේ. දේශපාලන බලය ගන්න ඕනේ. දේශපාලකයා සමග සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. ඔන්න ඔය හින්දා තමයි ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුලේ දේශපාලනය ඇතුලේ බිස්නස් කාර්ය වැඩිපුර ඉන්නේ. එළියේ ඉඳලා කරනවට වඩා ඇතුළට ගිහිල්ලා බලය අරගෙනම කරනකොට දේශපාලන බලය පාවිච්චි කරනවා. එහෙනම් නිදහස් වෙළඳ පොලක් නෙමෙයි මේක තියෙන්නේ. යම් කිසි ව්‍යාපාරයක තරඟකාරයෙක් 10 දෙනෙක් ඉන්නවා නම් ඒ එක්කෙනෙක් දේශපාලන බලය තියනවා නම් එයා අර රේස් එක දුවනකොට තහනම් උත්තේජන ගහපු කෙනා වගේ දේශපාලන බලය පාවිච්චි කරලා නිදහස් වෙළඳ පොල තරඟෙන් දිනනකොට අනිත් අය නිකම්ම පරදිනවා. එහෙනම් හරියට බිස්නස් එක කරන කෙනා පරදිනවා නම් හරියට සාධාරණව බදු ගෙවන කෙනා පරදිනවා නම් හරියට සාධාරණව වරායෙන් බඩුව එළියට ගන්න කෙනා පරදිනවා නම් එන්න යාට පවතින්න බෑ. පවතින්න නම් හොරෙක් වෙන්න ඕනේ. ආන්නෝක තමයි අපේ ක්‍රමය හැදිලා තියෙන විදිය. ඉතින් ඔතන්ට ආවහම දැන් අපි පැහැදිලිව දන්නවා ලෝකෙත් එක්ක මුහු වෙන්න නැතුව ඉස්සරහට යන්න බෑ. ගෝලීයකරණයත් එක්ක අපි හැමෝම මුහු වෙලා ඉවරයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලෝකෙත් එක්ක ලෝකේ ඉස්සරහට ගිහිල්ලා ඉවරයි. දැන් අපිට ඩොලර් නැති එකයි ලොකුම ප්‍රශ්නේ තෙල් ටිකවත් ගෙන්න ගන්න. එහෙනම් අපිට මේ ගනුදෙනුව බේර ගන්න තියෙන ලෝකෙත් එක්කම තමයි. අන්තර්ජාතිකයත් එක්ක.
එහෙනම් තව දුරටත් මේක ඇතුලේ මේ තියෙන මේ සෝවියට් ක්‍රමයට තියෙන වාමාංශික දේශපාලන සංකල්ප වල තියෙන රාජ්‍ය ලොකු කරගෙන දැවැන්ත රාජ්‍යයක් හදාගෙන හැම කර්මාන්තම රජය ඇතුලේ තියාගෙන මේක කරන්න පුළුවන් තත්ත්වයක අපි නැහැ. මොකද ලෝකයේ තියෙන්නේ පුද්ගලික ව්‍යාපාර කරන මිනිස්සු තමයි ව්‍යාපාර කරන්නේ. නේද? ඒගොල්ලොත් එක තරක කරන රාජ්‍යාංශයකට කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ රාජ්‍ය ව්‍යවසායකත්වයට. ඒ හින්දා අපි මේ ඉකොනොමික් මොඩල් එක වෙනස් කරන්න වෙනවා. ඒ ඉකොනොමික් මොඩල් එක වෙනස් කළා හරි අනිවාර්යෙන් අපි කියන වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට යන්න ඕනේ. ඔය වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට යනවා කියන එකම තමයි හැබෑම ඉකොනොමික් රිෆෝම් එක ප්‍රතිසංස්කරණය. ඕක තමයි සිස්ටම් චේන්ජ් එක. ඉකොනොමික් මොඩල් එක වෙනස් වෙනකොට දේශපාලන ක්‍රමයක් ඒත් එක්කම වෙනස් වෙන එක. අපි දේශපාලන ආර්ථික විද්‍යාවේ දෙපොළක කතා කරන්නේ පොලිටිකෝ ඉකොනොමික්ස් කියලා පොත් ලියන්නේ. ඒක එක සබ්ජෙක්ට් එකක්. මොකද දේශපාලනය විසින් තමයි ආර්ථිකය තීරණය කරන්නේ. දේශපාලනයෙන් අයිඩියොලොජියකින් තමයි ආර්ථිකය පැන නගින්නේ. එහෙනම් දේශපාලනය කරන්න ඕනේ මේ ආර්ථිකය හරියට හරි මොඩල් එකකට හදාගන්න ලෝකෙත් එක්ක යන්න පුළුවන් වෙන යාවෙච්ච ක්‍රමයකට. එතකොට විවෘත ආර්ථිකයවත් නැත්තම් නිදහස් වෙනද පොළවත් විදියට ඔය දකින්න දෙන්නේ මේ ප්‍රශ්නේ. අපි ඒකට ගැලපෙන්න ලෝකෙට ගැලපෙන්න ලෝකෙත් එක්ක යන්න මේ ගෝලීයකරණයත් එක්ක නූතනයට ගැලපෙන්න අනාගතයට ගැලපෙන්න අපි ලංකාවේ ඇතුලේ ආර්ථික ක්‍රමවේදය හරියට හදාගෙන නැහැ. ඒකට ආර්ථික ක්‍රමයට යන්න රටේ දේශපාලන ක්‍රමය හරියට හදාගෙන නැහැ. දේශපාලන ක්‍රමයේ විදියට හදාගන්න නැතිකොට දේශපාලනේ ඇතුලේම ඉන්නේ අර විදියට සූරා කන හොරු මුදලාලිලා ව්‍යාපාරිකෝ මේකට අවිලා දේශපාලන බලය පාවිච්චි කරලා රටේ ආර්ථිකය පාලනය කරලා ඒකෙන් හූරා කාගෙන අර කිව්ව එක්ස්ට්‍රැක්ටිව් පොලිටික්ස් තමයි තාම තියෙන්නේ. ඕක තමයි දකින්න ක්‍රමය. දැන් මම කරුණු පහක් කියලා කතාව ඉවර කරනවා. මම උදාහරණයක් කියන්නම් මේ කිව්ව කාරණා වලින් කොහොමද වංචා දූෂණ නවත්තන්න පුළුවන් කියලා. උදාහරණයකට මම කියන්නේ වංචා දූෂණ ගත්තාම දැන් මුළු රාජ්‍ය තුලම වංචා දූෂණ විශාල ප්‍රමාණයක් වෙනවා. කරුණු පහකින් වංචා දූෂණ අවම වෙන හැටි. විශාල දැවැන්ත අලියෙක් කුඹුරකට පැනලා කනවා නම් මේ අලියෙක් නොවි හරකෙක් වුණොත් ඩැමේජ් එක අඩුයිනේ. සයිස් එක අඩුයි. අන්න ඒ වගේ තමයි රාජ්‍ය කුඩා කිරීම කියන්නේ. දැන් ලංකාවේ බජට් එකේ තියෙන ලොකුම ප්‍රශ්නේ රාජ්‍ය ඉතා විශාලයි. නඩත්තු වියදම් වැඩි ලොකු වියදමක්. රාජ්‍ය කුඩා කරන ස්මෝල් ගවර්න්මන්ට්ස් කියන concept එක තමයි ලෝකේ යන්නේ. 1980 දශකයේ ඉඳලා අපි දකිනවා මාග්‍රට් තැචර් රොනල්ඩ් රීගන් ඉරායකෙන් පස්සේ ස්මෝල් ගවර්න්මන්ට්ස් වලට ලෝකේ මාරු වෙලා තියෙනවා මොඩර්න් පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේටිව් සිස්ටම්ස් වල. බෑ අපි තාම පොල් වලටම ආයතන 4ක් විතර තියෙනවා. කජු වලට සංස්ථාවක් තියෙනවා. ඒක ඔක්කොම රජේ ඒ වගේ ඕන තරම් කියාගෙන ගිය හැකි. පරිසරය සම්බන්ධයෙන් කතා කරන්න පරිසර අමාත්‍යාංශය, වනජීවි, වන සංරක්ෂණ, පරිසර අධිකාරිය ඔහොම ගියේ තමහා ගොඩක් තියෙනවා. ඒව හදලා තියෙන්නේ රටේ රාජ්‍ය කාර්යක්ෂම කරන්න මේක ලොකු කරලා ආකාරයක්ෂම කරලා එක එක්කෙනාට තනතුරු දෙන්න. ඒ ආකාරයක්ෂමතාවයන් ඇතුළේම තමයි වංචා දූෂණ සහ නාස්තිය හිර වෙලා තියෙන්නේ. දැන් රජයේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්න ඕනේ, පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේටිව් සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ, ස්මෝල් ගවර්නමන්ට්ස් කියන concept එකට අපි යන්න ඕනේ. වංචා දූෂණ ඉබේම අඩු කරන්න පුළුවන්. මොකද මේක ඇතුලේ තියෙන හැම ස්ටෙප් එකක්ම අඩු වෙනකොට වංචා දූෂණ ප්‍රමාණය ඉබේම අඩු වෙනවා. අලිය වෙනකොට හරකෙක් ඉඳි. ආයෙ බලමු දැන් මෙච්චර රජේ කුඩා වෙනකොට ලංකාව ඇතුලේ ඉන්නවා 1.7 මිලියන් ගවර්න්මන්ට් සර්වන්ට්ලා. කොච්චර පඩියක්ද? රාජ්‍ය ආදායම 70%ක් වර්තමානයේ යනවා පෙන්ෂන් එකෙන් පඩි. කරන්න බෑ. අඩු කරන්න ක්‍රමයක් තියෙනවා. ඒක රස්සාවෙන් දොට්ට දැමීමක් නෙමෙයි. මේකට ක්‍රමවේදයක් තියෙනවා. මම මෙතන කියන්න යන්නේ නැහැ. ඒකට සාකච්ඡා කරලා රජයේ සේවකයන් එක්කම කරගෙන යන්න පුළුවන් වැඩ පිළිවෙල යෝජනාවල්. ඉතින් අර වගේ උදාහරණයක් ගත්තොත් කුඹුරකට පැනලා හරක් රෑනක් කුඹුර විනාශ කරනවා. හැබැයි හරක් රෑනින් හරක් 100ද අපි හරක් 100 වෙනකොට හරක් 30ක් දානවා. කුඹුර ඩැමේජ් එක අඩුයි. එහෙම තමයි වංචා දූෂණ අඩු කරන්න එක පියවරක්. මොකද වංචා දූෂණ සිද්ධ වෙන්නම යම් කිසි ක්‍රමවේදයකට රජයේ සේවකයාත් පුරවැසියාත් හම්බෙන ඉන්ටරැක්ෂන් එකේදී සේවක ප්‍රමාණය අඩු නම් ඒකට අවශ්‍ය කරන ප්‍රොසීඩියර් ප්‍රමාණය අඩු නම් ආයතන ප්‍රමාණය අඩු නම් ඔය ඉන්ටරැක්ෂන් අඩු වෙනකොට වංචා දූෂණ ප්‍රමාණයත් අඩු වෙනවා. ඒක දෙවෙනි පියවර. තුන්වෙනි පියවර ගත්තාම මාකට් එක මේ අපි ලංකාවේ තියෙනවා ලයිසන්ස් හා පර්මිට් ක්‍රම විශාල ප්‍රමාණයකින් ආර්ථිකය කරමුලට හිර කරලා තියෙනවා. මේ ලයිසන්ස් පර්මිට් ගන්න දේශපාලන බලය තියෙන්න ඕනේ. නැත්නම් රජයේ සේවකෙක් නිලධාරියෙක් ඉන්න ඕනේ. එහෙම ඉන්නකොට ඒවත් එක්ක තියෙන ඉන්ටරැක්ෂන් එක තමයි වංචා දූෂණ විදියට යන්නේ. එහෙනම් මේ ලයිසන්ස් ක්‍රම පර්මිට් ක්‍රම ගොඩාක් බුරුල් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ, වෙනස් කරන්න ඕනේ. ඒක තමයි ලිබරේට් ඉකොනොමි කියන්නේ. මාකට් එක නිදහස් කරනවා. නිදහස් වෙළඳ පොලක නිදහස තියෙන්න ඕනේ. නිදහස් වෙළඳ පොලක නිදහස තියෙන නිදහස ගැන කතා කරන්නේ. නිදහස මහ බැංකුවට තියෙන්න ඕනේ. නිදහස වෙළඳ පොලට තියෙන්න ඕනේ. නිදහස අධිකරණයට තියෙන්න ඕනේ.
ඔය නිදහස වල ටික ඇති කරන්න නැතුව රටක් නිදහස් කරන්න බෑ. පුද්ගලික නිදහසත් ඒ ඇතුලේ කතා වෙන්න ඕනේ. ඊළඟ එක පැහැදිලි සරලයි හැමෝම දන්න හැමෝම කතා කරන ලෝ ඇන්ඩ් ඕඩර් එක. ඒක හදන්න නැතුව වංචා දූෂණ නවත් කරන්න බෑ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැතුව කෙනෙකුට පැනලා යන්න පුළුවන් නම් වංචා දූෂණ නවත්තන්න බෑ. ඒක සරලයි මම වැඩි විස්තර කරන්න යන්නේ නෑ ඒකට. අනිත් එක තමයි ඩිජිටලයිසේෂන් නැත්නම් e-governance කියන සිස්ටම් එක. මොකද එහෙම සිස්ටම් එකක් නැතුව transparency accountability හරියට හදන්න බෑ. හැබැයි මේගොල්ලෝ හදන්නෙත් නෑ. තාල CR පොත්වල ෆයිල් වල ඉරි ගහගෙන කොළ ඇඳගෙන පෑන් වලින් ලියාගෙන කරන වැඩ ඕනලාක මකන්න පුළුවන්. ඒ මොකද ඒ තියෙන අකාර්යක්ෂමතාවය හැදිලා තියෙන මේ ඒක කාර්යක්ෂම කළොත් ඒවෙන් පනින්න බෑ. ඒක කාර්යක්ෂම කළොත් හරි සිස්ටම් වලට දැම්මොත් ඒවෙන් ගිහිලා හොරකම් කරන්න බෑ. එහෙම කරන්න නම් මේ අකාර්යක්ෂමතාවය තියෙන නම් මේ තියෙන ආක්‍රමිකතාවය තියෙන්න ඕනේ. ආක්‍රමිකතාවය ක්‍රමික කළොත් ඇතුලෙන් පයින්න තියෙන chance එක අඩුයි. ඔන්නක තමයි මම යෝජනා කරන කරුණු පහ වංචා දූෂණ අවම කරන්න. ඒක ඇතුලේ රිෆෝම්ස් ඔක්කොම කතා කරන්න තියෙනවා. ඉතින් ඕක තමයි සිස්ටම් එක දෙකේ වෙනසයි අපි තේරුම් ගන්න ඕනේ. මගේ කතාව මම අවසන් කරන්න කලින් ඒ ටිකයි කියන්නේ. ඉතින් ලංකාවේ ඉන්නේ ක්‍රිටිකල් ජන්ක්ෂන් එක අවුරුදු 74ක් ආපු දේශපාලන චක්‍රය ඒ ජීවිත කාලය ඉවර කරලා බින්ද වැටෙන කාලයකට අවිල්ලා ඉන්නේ. ඔව් මේක වෙනස් වෙනවා. වෙනස් නොවි අපිට ඉස්සරහට යamak නෑ. ඒ හින්දා අරගලය කියන එක ඉන්දික සර් කිව්වා වගේම මේක ස්වභාවිකයි. ඒක 2022 මැද වෙනකොට මේන ආර්ථික අර්බුදයත් එක්ක පැන නගින බව අපිට කියව ගන්න පුළුවන් වුණා. අපි කියනවා ඒක ක්‍රයිසිස් එකකින් කන්ෆ්ලික්ට් එකක් එනවා කියලා. ඒ කන්ෆ්ලික්ට් එක ලෝකේ සමහර රටවල් වල සිවිල් යුද්ධ බවට පත් වෙලා තියෙනවා. සමහර යුද්ධ කාලවල වල ඒවා සන්නද්ධ අරගල බවට පත් වෙලා තියෙනවා. අපි ඒක තේරුම් ගත්තා. ඒක තීරණය වෙන්නේ කවුද ඒකට නායකත්වය දෙන්න කියන කාරණාව මත. ඉතින් ඒ හින්දා තමයි අපි මීට මාස අපිට අවුරුද්දකට විතර කලින් ඉඳලා හදවතේ අරගලේ කියන වැඩසටහන පටන් ගත්තේ. දෙසැම්බර් 31 go home කොට 2022 කැම්පේන් එක නිර්මාණය කරන්නේ. ඒකට අනුව මිනිස්සුන් අපි දන්නවා පොඩ ඩීකන්ඩිෂනින් කළා මේ ක්‍රමයට තියෙන බය අයින් කරන්න ඕනේ. පොඩ. එතනම small acts of resistance කියන ප්‍රෝග්‍රෑම් එක හදන්නේ. ජනවාරි ඉඳලා වීඩියෝ මාලාවක්, දේශනා මාලාවක් අපි කරගෙන ගියා. ඉතින් small acts of resistance program එක තමයි අප්‍රේල් 3 පුරා යන්නේ. අපේ පැත්තේ කතාව. go home කොට hashtag එක තමයි මිලියන 6.5ක් රෙකෝඩ් වෙන්නේ කොට යන දවසේ. දවස් 200ක් ගිහිල්ලා ඒක ට්‍රෙන්ඩ් කරලා මහන්සිලා ඒක උඩට අරගෙන ආවා. ඉතින් ලංකාවේ වයලන්ස් සිද්ධ නොවි හිංසාවාදයට නොගොස් සන්නද්ධ අරගල වලට නොගොස් තරතන ගිනි තියා ගන්න ගහ ගන්න තත්යකට නොගොස් ඒක අවම ඩැමේජ් එක යටතේ කොලැටරල් ඩැමේජ් එක අඩුම තියාගෙන කරන්න පුළුවන් අවිහිංසාවාදී සාමකාමී ක්‍රමයකට මේක අරගෙන එන්න අපි කටයුතු කළේ මේක දැකපු හින්දා. ඒ හින්දා සිස්ටම් එකක් අනිත් සිස්ටම් එකකට යනකොට යුද්ධ ඇති වෙලා තියෙනවා. දෙවන ලෝක යුද්ධය ගැන අපි උදාහරණයකට ගත්තා. එහෙම නැත්නම් සන්නද්ධ අරගල ඇති වෙලා තියෙනවා. ලංකාව try කරා 72 දී 88 89 දී ප්‍රභාකරන්ලා try කරේ සන්නද්ධ අරගලයක් මුල් කාලේ ඒක ත්‍රස්තවාදී සංවිධානයක් බවට 91 න් පස්සේ පරිවර්තනය වෙන්න කලින් ලංකාවට නුපුරුදු ලංකාව නොදැනගෙන හිටපු අවිහිංසාවාදී සාමකාමී අරගලයක් අපිට නිර්මාණය කරගන්න සාර්ථකව පුළුවන් වුණා. සිස්ටම් එකක් වෙනස් වෙනකොට රටක් මේ වගේ අරගල තුලින් යන්න වෙනවා. එහෙම කාලයක අපි ඉන්නේ. සිස්ටම් එක ෆේල් වෙලා තියෙනවා. අරගලේ මැද්දෙන් අපි පීක් එක හරහා ගිහිල්ලත් ඉවර වෙලා තියෙනවා. ඒ කියන්නේ ඊළඟට එන්නේ සිස්ටම් චේන්ජ් එකම තමයි. ඊළඟට එන්නේ අලුත් සිස්ටම් එකම තමයි. එතෙන්ට යන්න නැතුව එතෙන්ට යනවා අනිවාර්යෙන් මේ තියෙන ඉකොනොමික් රිෆෝම්ස් ටික වෙනකොට මේ ඉකොනොමික් රිෆෝම්ස් ටික වෙන්නේ නැතුව රටට අනාගතයක් නැහැ. ඒක කරනවා හැර දේශපාලනේ ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න පාලන බලයේ ඉන්න අයට පැවැත්මකුත් නැහැ. ඒ හින්දා එකම මට පේන එක පැත්තක් විතරයි. මට පේන්නේ අපි සිස්ටම් එක අවුරුදු 74ක ආවා. ඒක බිඳ වැටෙන යුගයකට ආවා. ඒක බිඳ වැටෙනකොට අවිහිංසාවාදී අරගලයක් තිබුණා. ඒක පීක් එකක් පහු කරලා ඉන්නවා. ඊළඟට තියෙන්නේ අලුත් සිස්ටම් එක හදන්න. ඉතින් ඒක හදන්න නම් අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒ සිස්ටම් එක අපි කොහොමද හදාගන්නේ කියන එක. ඒ සිස්ටම් එක නිර්මාණශීලීව ගොඩනගා ගන්න එක අපි හැමෝගෙම වගකීමක්. ඒ වගකීම විශේෂයෙන් ලංකාවේ අපි දකින ප්‍රොෆෙෂනල්ස්ට ලොකු වගකීමක් තියෙනවා. ඒ හින්දාම තමයි මේ සමිට් එක කොංග්‍රස් එක ගොඩක් වැදගත් වෙන්නේ. වෛද්‍යවරුන්ගේ අදහස ඒ වෙනුවෙන් යවන්න. ඉතින් මමත් යම් කැපකිරීමක් කරලා දේශපාලනයට සම්පූර්ණයෙන්ම ආවේ. මමත් දැන් ගොඩක් අය කන්ෆියුස් මට සමහරවල්ට පාත් කරන විශේෂඥ වෛද්‍ය කියලා මම නෑ විශේෂඥ උන්නේ නෑ MRCS එක කරලා තියෙනවා. නමුත් මම සර්ජිකල් කැරියර් එක අතහැරියා 2015 දී පොලිටික්ස් වලට එන්න. මොකද හිතුවා අපි හැමෝම දොස්තරලම් වෙලා විතරක් හරියන්නේ නෑ. කවුරු හරි දේශපාලනෙත් කරන්න ඕනේ කියලා. ඉතින් මගේ පැත්තෙන් මගේ කැපකිරීමක්. ඉතින් ඒ වගේම
අනිත් අයටත් යම්කිසි කැපකිරීමක් කරන්න වෙයි. තමන්ගේ කැරියර් එක හැමෝටම කැප කරන්න වෙන එකක් නෑ. හැබැයි ඒ වෙනුවෙන් වගකීමක් යුතුයකමක් රාජකාරියක් තියේවි එක හඳුනගෙන නිර්මාණශීලීව අනාගතේ ඊළඟ අවුරුදු 2 3 4 5 යනකොට අලුත් සිස්ටම් එක අපි හදාගමු. ඊට පස්සේ මම හිතන්නේ අපේ ඊළඟ පරම්පරාවල වලට ඒකේ බෙනිෆිට් එක ප්‍රතිලාභ විඳින්න ලැබෙයි. එන්න අදාවට බොහොම ස්තුතියි මම මගේ කතාව අවසන් කරනවා. ජය වේවා.